වැඩසටහන සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ සුල්තානාගොඩ විදුහල්පති මාවත සහන නිවසේ පදිංචි ජේ.එස්. වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්. ඔවුන් අරමුණ හැටියට සඳහන් කරනු ලබන්නේ අනන්ත භවගමනේදී දෙමව්පිය ගුරුවරු වැඩිහිටි වූ සියලු දෙනාටද රටජාතිය ආගම වෙනුවෙන් ක්‍රියා කළ ගිහි පැවිදි වීරෝදාර උතුමන් වහන්සේලාටද සියලු ලෝකවාසීන්ටද මේ පින් හේතු වේවායි අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරමින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං තීති. කොළොන්නාව රබර් වත්ත පන්සල මේ උතුම් විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහ සංඝරත්නයන් අවසරයි. දිදුල නාලිකාව ඔස්සේ ඔබ හැම දෙනාටමත් මේ දේශනාව අහන්නට අවකාශයක් සලස්සලා දෙන්නට පුළුවන් කමක් මේ පින්වත් පිරිසට හැකියවීම පිළිබඳ. මේ ස්ථානයේ වගේම තව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එතකොට TNL ඔස්සේ දිදුල නාලිකාව නරඹනවා. ඒ වගේම ඩයලොග් TV ඔස්සේ දිදුල නාලිකාව නරඹනවා. එතකොට විශාල පිරිසකට තව මේ දේශනාව අහලා ධර්ම කරුණක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඔබතුමන්ලා මේ කරන පින්කමේදී මම වටින ධර්ම කරුණු 3ක් ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ධර්ම කරුණු 3 නිවන් මඟ පුහුණු වෙන පැවිද්දාට නිවන් මඟ පුහුණු වෙන අතරතුරම ලෞකික ජීවිතය ගෘහස්ත ජීවිතය සාර්ථක කරගන්නට වීරිය කරන ගිහියාටත් අත්‍යවශ්‍යයි. මේ කරුණු 3 ඇත්තටම කිව්වොත් බෞද්ධ ශික්ෂණ ක්‍රියාපිළිවෙතේ ප්‍රධාන තේමා 3 ලෙස ගත්තත් වැරද්දක් නැහැ. කුමක්ද? බාහු සච්ඡංච. බාහු සච්ඡංච කිව්වේ බහුසුත භාවය. knowledge දැනුම. සිප්පංච ශිල්ප ශාස්ත්‍රයන්හි පවතින හැකියාව skills කුසලතා කියලා කියනවා. තුන්වෙනි කාරණය විනයෝච සුසික්ඛිතෝ මනා විනයක් තුල හික්මීමක් ලබා ගැනීම. ඒක අද දියුණු අධ්‍යාපන දර්ශනයේ සාකච්ඡා කරනවා. attitudes discipline ආකල්ප නිපුණතා සහ දැනුමනේ. මේ අංග තුනම යම් කිසි කෙනෙකු දියුණු කරගත්තොත් එයා පරිපූර්ණ පෞරුෂත්වයට කෙනෙක් ලෙස තමයි බුදු සමය සලකන්නේ. නූතන අධ්‍යාපනය වුණත් මේ අංග තුනෙන්ම සම්පූර්ණ වෙච්ච දරුවෙක් තමයි අධ්‍යාපන ක්‍රියාවලිය නිම වෙනකොට අපේක්ෂා කරන්නේ. අපි බලමු මොකක්ද මේ බහුශ්‍රතකම. බහුශ්‍රතකම කියන වචනේ
සිංහලට අපි තෝරගන්නවා බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. ඒක ධර්ම විනය පුහුණු වෙද්දී බුදුරජාණන් වහන්සේ බහුසුතකම ප්‍රධාන අංගයක් ලෙස බොහෝ අවස්ථාවල අවධාරණය කළා තියෙනවා. මොකද ඒ ඇහුම්කම් දීම ඇතුලේ තමයි අපිට දැනුම සහ අවබෝධය අතීතයේ සිට අද දක්වාම වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ. දැන් දෘශ්‍ය මාධ්‍ය දියුණුයි. බලලත් පුළුවන්. කියවලත් පුළුවන්. අපේ සාක්ෂරතාවය දැන් ටිකක් දියුණු නිසා. හැබැයි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට බලගතුම ක්‍රමවේදයේ ලෙස තිබුණේ කෙනෙක්ට දැනුවත් වෙන්න අහන් ඉඳීම. අහන් ඉඳීම තමයි බලවත්ම ක්‍රමවේදයේ ලෙස තිබුණේ. හැබැයි අහන් ඉඳීම පමණක් කෙනෙකුගේ පරිපූර්ණත්වය උදා කරනවා කියලා බුද්ධ ආගම විශ්වාස කළේ නැහැ. බුද්ධ ආගම අවධාරණය කළේ අහන්නත් ඕනේ පුරන්නත් ඕනේ. නේ අහන්නත් ඕනේ පුරන්නත් ඕනේ. අහන්න ඕනේ. ඇසු ඊළඟට පිරු ඒවා පරිපාකයට යන්නත් ඕනේ. ඒවා පුරන්නත් ඕන. ප්‍රැක්ටිසින් කියන එකද. ඒවා පුහුණු කරන්න ඕන. මේක තවත් සරල කරලා වටහා ගත්තොත් අපිට කියන්න පුළුවන් කෙනෙකු දැනුම අවබෝධය කරා පත් කර ගැනීම තමයි බාහු සත්‍යංච කියන්නේ. knowledge wisdom බවට. දැනුම අවබෝධය බවට. දැනුම බුද්ධිය බවට. දැනුම ප්‍රඥාව බවට පත් කර ගැනීම තමයි බාහු සත්‍යංච කියන වචනය ඇතුලේ අර්ථවත් වෙන මූලික සංකල්පය වේ. ඒකේ කාරණය දැනුවත් කෙනා තුල මෝහය දුරු වෙනවා. දැනුවත් වෙන්න එයාගේ දුරු වෙන්නේ දුෂ්ප්‍රඥ බව හෙවත් මෝහය. දැනුම නැති කෙනාට අපි කියන්නේ මෝහ චරිත කියලානේ. මෝහ චරිත. අනවබෝධයෙන් ජීවත් වෙන අය. කර්මඵලයක් දන්නේ නැති අය. අපි කියන්නේ 6-4 නොතේරෙන අයනේ. 6-4 සදිව්‍ය ලෝක ගැනයි සතර අපාය ගැනයි දන්නේ නැති අය. ඒගොල්ලන්ට අපි කියන්නේ මෝහ චරිත. එතකොට කෙනෙක් බහුශ්‍රුත වීම යනුම කුමක්ද? මෝහ චරිතයෙන් නිදහස් වීම හෙවත් අමෝහ චරිතයක් බවට කෙනෙකු පරිවර්තනය වීම. ධර්මානුකූල විවරණය කරගන්න ඕනේ එහෙමයි. බහුශ්‍රුත වීම යනු කුමක්ද? මෝහ චරිතයෙන් දුර වෙලා අමෝහ චරිතයක් Taman තුල උදා කර ගැනීම. විඥා උදපාදි කියන්නේ ඒකට. ආලෝකෝ උදපාදි කියන්නේ ඒකට. පඤ්ඤා උදපාදි කියන්නේ ඒකට. විද්‍යාව පහළ කර ගැනීම. ප්‍රඥාව පහළ කර ගැනීම. ආලෝකය එන්ලයිට්මන්ට් කියන තත්වෙට කෙනෙකු පූර්ණ අවබෝධයට ගමන් කිරීමට. එතකොට බාහු සත්‍යංච කියන වචනය සරල නෑ. එහි තියෙනවා ඊටාම පුළුල් ඊටාම ගැඹුරු ධර්මානුකූල අර්ථ. ඒවා අපි හරියට මඳුන ගන්නත් ඕනි. හරියටම ඒක වටහා ගන්නත් ඕනි. අඳුනගත්තටම වැඩක් නැහැ වටහා ගත්තේ නැතොත්. මොකද ඒවා ඊට පස්සේ භාවිතාවක් නැති වෙනවා අපේ. ආභිධම්මික විවරණ වල කියන්නේ මෝහය තියෙන තාක්කල් කෙනෙකුගේ බලගතුම වෙන චෛතසික තමයි අහිරික අනොත්තප්ප. නේ? අහිරික අනොත්තප්ප. ඒකේ මෝහය තියෙන තාක්කල් ලැජ්ජ නැහැ, බය නැහැ. අහිරික ලැජ්ජ නැහැ, අනොත්තප්ප බය නැහැ. මෝහය දුරු වෙන්න අමෝහය බලවත් ලෙස වැඩෙන්න එයා තුල උපදින චෛතසික කුසල චෛතසික මොනවද? හිරි ඔත්තප්ප. අරකේ ඔපොසිට් එක. ප්‍රතිවිරුද්ධේ වර්ධනය වෙනවා. මොකද සිත මාරු වෙනකොට චෛතසික මාරු වෙනවා. සිත සමගමනේ චෛතසික උපදින්නේ.
සිත සමගමයි චෛතසික පවතී. මෝහ සිතක් නම් චෛතසිකත් මෝහ තමයි. අමෝහ සිතක් නම් චෛතසිකත් අමෝහ. අකුසල සිතක් නම් චෛතසිකත් අකුසල. කුසල සිතක් නම් චෛතසිකත් කුසල. ඒ හින්දා අපි පළමුවෙන්ම උත්සාහ කරගන්න ඕනේ අප තුල බහුශ්‍රුත භාවය වර්ධනය කරන්න. බහුශ්‍රුත භාවය වර්ධනය වීම නම් සම්මාදිට්ඨිය ඇති කර ගැනීමයි. තවත් වචනකින් කිව්වොත් සම්මාදිට්ඨිය ඇති කර ගැනීමයි. බහුශ්‍රුත භාවය වැඩි වෙන්න අපගේ ඥාන දර්ශනය පුළුල් වෙනවා. පටු විදියට බලන එක නවතිනවා. ඊටාම මුග්ධ විදියට දේවල් දෙස නිරීක්ෂණය කරන එක නවතින්න පටන් ගන්නවා. පුළුල් දර්ශනය හරියට පබ්බතට්ටෝ බුම්මට්ටේ පර්වතයක් මුදුනට නැගපු කෙනෙක් බිම බලනවා වගේ ඊටාම පුළුල් ඇහැකින් බලන්න පටන් ගන්නවා. කැමරා කාචයක සටහන් වෙන පින්තූරුවක් ඊටාම හොඳට පැති කීපයකින් ඒ කැමරා කාචේ සටහන් වෙන්නේ ඒක උඩ ඉඳන් ගත්තොත් අපි දැකපු ලස්සනම පින්තූරු තියෙන්නේ වැඩිම කලාපයක් ආවරණය කරලා ගත්තු පින්තූරු තියෙන්නේ ඔක්කොම අහසෙන් ගත්තුවා. පැත්තට ගත්තුවා නෙමෙයි. ඇතුලේ ඉඳන් ගත්තුවත් නෙමෙයි. බිම ඉඳන් ගත්තුවත් නෙමෙයි. උඩ ඉඳන් බලන කෙනාට පේනවා පැති ගණනාවක්. බහුශ්‍රුතයා කියන්නේ එවැනි කෙනෙක්. අසූපිරු තැන් ඇති කෙනා කියන්නේ පටු විදියට බලන කෙනෙකුට නෙමෙයි. පටු විදියට දේවල් දකින්න කෙනෙකුට නෙමෙයි. එයා හැමතිස්සෙම බලනවා cause and effect. මොකක්ද හේතුව? මොකක්ද ඵලය? ඒක තමයි එයාගේ ඥානයේ දියුණු වීමෙන් ලැබෙන ප්‍රතිඵලය. දෙයක් වෙනකොටම බලනවා මොකද්ද හේතුඵල සම්බන්ධය මේකේ. ඇයි මෙහෙම වෙන්නේ? මේක පවතින්නේ මොනව කාරණා කරගෙනද? මොනව ප්‍රත්‍ය කරගෙනද? හොඳට නිරීක්ෂණය කරන බහුශ්‍රතයාගේ ස්වභාවය ඒක. ඒ හින්දා ඔබගේ ශේෂ්ත්‍රය තුළ ඔබගේ අරමුණ තුළ පැතිරී ගිය ඥානයක් සහිත කෙනෙක් බවට පත් වෙන්න පැතිරී ගිය දැනුම් සම්භාරයක් සහිත කෙනෙකු බවට පත් වෙන්න උත්සාහ කරන්න ඕන. බික්ඛු නමක් වෙච්ච මා උත්සාහ කරන්න ඕන භික්ෂු ජීවිතය තුළ බහුශ්‍රත කෙනෙක් වෙන්න. භික්ෂු ජීවිතය තුළ බහුශ්‍රත කෙනෙක් නුනොත් හොඳ අවබෝධයක් සහිත වූ එක් නුනොත් මට මගේ අරමුණු සාදා ගන්නට විතරක් නෙමෙයි අනිත් අයට මඟ පෙන්වන්නවත් ශක්තිය නැති වෙලා යනවා. මන් දන්න දේවල් මම තේරුම් අරන් නැත්තම් මම කොහොමද කියලාද? දන්න දේවල් ගොඩක් තිබීම පමණක් මෙතන වැදගත් වෙන්නේ නැහැ. දන්න දේවල් තේරුම් අරන් ඉන්න එක තමයි මෙතන වැදගත්ම දේ. මොකද දන්න දේවල් තේරුම් ගත්තම අපි දන්නවා ඒක යොදන්න ඕනි කොතෙන්ටද? කොයි විදියටද? කොයි ප්‍රමාණයටද? අපිට තන නොතන තේරෙන්න ගන්නේ. තේරෙනකොටනේ. තන නොතන මොකද්ද කියලා? සීමාව මොකද්ද කියලා? අර ගම්වල මිනිස්සු කියන්නේ නේ ඉදිමෙන්න ඕනි තරම නේ ඉදිමෙන්න ඕනි තරම තේරෙන්නේ අපේ ප්‍රඥාව වැඩි වුණොත් තමයි. නැත්තම් අපි සීමාව ඉක්මවනවා. ඉතින් හොඳට අවබෝධ කරගන්න තමන් දන්න දේ තමන් තේරුම් ගන්න තරමටයි තමන්ගේ ඒ දැනුමට වටිනකමක් හම්බෙන්නේ. දැනුම තිබුණාටම කෙනෙක් වටින කෙනෙක් වෙන්නේ නැහැ. එයා ඒව තේරුම් අරන් නැත්තම් යොදවන තැන දන්නේ නැහැ. උදාහරණයක් ගමුකෝ. දැන් ඔය තක්කාලි කියලා වර්ගයක් තියෙනවා භෝගයක් නේ. මම ඔය බණ්ඩාරවෙල දිහා ඊළඟට මේ පැත්තෙන් බලංගොඩ දිහා බනවලට ගියාම තක්කාලි කියන භෝගය වවන කොවි මහතුරු එක්ක කතා කරනවා. ඉතින් මම ඒගොල්ලොන්ගෙන් අහලා තියෙනවා තක්කාලි අයිති වෙන්නේ එළවලු භෝග අතරටද පළතුරු භෝග අතරටද? ඉතින් අපරාධ කියන්න බෑ. ඒ ගොවි මහතුරු ගොඩාක් කියන්නේ ඉතින් අපි අපේ හානේ එළවලු ගොවියෝනේ. ඉතින් අපි තක්කාලි වවනවා. එතකොට ඒගොල්ලෝ ගොවියෝ තමයි. හැබැයි ඒගොල්ලෝ වවන දේ ගැන දැනුම නැහැ.
ඒ හින්දා ඒගොල්ලොන්ගේ ඒ ගොනු වල තක්කාලි ඇතුළත් වෙන්නේ නැහැ කවදාවත් පළතුරු අතරට. හැබැයි හරියටම එළවලු සහ පළතුරු පිළිබඳව අධ්‍යාපනයක් ලැබපු අය දන්නවා තක්කාලි කියන්නේ එළවලුවක් නෙමෙයි. තක්කාලි කියන්නේ පළතුරක් කියලා. ඒක ඉතින් යාගේ දැනුම නේ. දැනුම. මේ රටේ නම් තක්කාලි හොයන්න යන්න ඕනේ එළවලු කඩේකට. වෙන රටකදී ෆෘට්ස් තියෙන තැන් වලින් තමයි තක්කාලි ගන්න පුළුවන්. මෙහෙදි ප්‍රශ්නයක් නැහැ. මෙහෙදි පළතුරු කඩේකට ගිහිල්ලා තක්කාලි තියෙද කියලා ඇහුවොත් කොළොන්නාවෙන් අංගොඩට අරන් යයි ඒ සැරින්ම ස්ථිරයි. මොකද ඒගොල්ලෝගේ අදහසම තක්කාලි කියන්නේ කිසිසේත්ම පළතුරක් වෙන්න විදියක් නෑ. තක්කාලි කියන්නේ එළවලුවක්. මොකද එක්ක තක්කාලි ව්‍යංජන කනවා එක්ක තක්කාලි ව්‍යංජන වලට දාලා කනවා. නේ? ඒ හින්දා තක්කාලි කියන්නේ එළවලුවක්. එළවලු ලෑල්ලේ තමයි විකුණන්නේ. ඒත් දැනුම තියන අය උගත් අය දන්නවා ස්කෝලර්ස්ලා දන්නවා තක්කාලි කියන්නේ එහෙම පළතුරක් මිසක ඒක එළවලු වර්ගයක් නෙමෙයි කියලා. හැබැයි තක්කාලි කියන්නේ පළතුරක් බව දැන ගැනීම knowledge දැනුම. ඒත් එයා වුණත් තක්කාලි ගැන තේරුම් අරන් නැත්තම් තක්කාලි ගැන බුද්ධිය නැත්තම් තක්කාලි ගැන ප්‍රඥාව නැත්තම් එයා තක්කාලි භාවිත කරන විදිය වරද්ද ගන්න පුළුවන්. තක්කාලි පළතුරක් කියලා දැනගත්තත් අඹ, ගස් ලැබු, මිදි, ඇපල් එහෙම එකට කපලා කෙසෙල් ගෙඩි දෙක තුනකුත් ඒකට කපලා දාලා තක්කාලි ගෙඩි දෙකකුත් දාන්නේ නැහැ ෆෘට් සලාඩ් වලට. නැහැ. එහෙම දැම්මොත් එයාට බුද්ධිය නැහැ. එයා තක්කාලි පළතුරක් කියලා දැනගත්තට තක්කාලි ගැන විස්ඩම් එක නැහැ. ප්‍රඥාව නැහැ. තක්කාලි පළතුරක් තමයි. ඒ තක්කාලි ෆෘට් සලාඩ් වලට දාන්නේ නැති එක තමයි බුද්ධිය. තක්කාලි අපේ ভেජිටබල් සලාඩ් එකට ගන්නවා. අපේ එළවලු සලාදෙට තක්කාලි ගන්නවා. ඒ තක්කාලි පළතුරු සලාදෙට දාන්න ඒක තමයි බුද්ධිය. ඒ තක්කාලි පළතුරක්. මං විශ්වාස කරන දැන් තේරෙනවා කියලා මං කියපු කාරණේ. නේ? මොකක්ද කෙනෙකුගේ දැනුම කියන්නේ මොකක්ද කෙනෙකුගේ බුද්ධිය කියන්නේ දෙකක්. දැනුම තිබීම ප්‍රාමාණික නැහැ. බුද්ධිය බවට එක පරිවර්තනය වුණේ නැතොත්. අපට අපේ ජීවිතවල මේ කොච්චර දේශනා ඇහුවත් මොන තරම් බණ අහනවද නේ? දිදුලෙම කොච්චර බණ අහනවද? දැන් ඒ බණ අහන අය ඒගොල්ලොන්ට අපහරහා ලැබෙන දැනුම මේ ගෞතම බුදුන්ගේ දැනුමනේ අප මාධ්‍යයක් කරගෙන ලැබෙනවා. ගෞතම බුදුන් අවබෝධ කරගත්තු දෑ මේ අපි sannivedanaya කරනවා. එතකොට අපහරහා ඔබගේ ශ්‍රවණේන්ද්‍රියට ඇතුල් වෙලා ඒක ඔබ ග්‍රහණය කරගන්නවා ග්‍රාහකයෙක් විදියට දැනුමක් එන්නේ. හැබැයි මේ අපෙන් ලැබෙන දත්ත ටික ඒක හරියටම අවබෝධ කරගත්තේ නැතොත් ඔබේ ප්‍රඥාව බවට පරිවර්තනය කරගෙන ඔබ ඒක වඩන්නේ නැතොත් ඔබ ඒක පුහුණු වෙන්නේ නැතොත් එතකොට මේ ලැබපු දැනුමෙන් ඔබට ඵලයක් හම්බ වෙන්නේ නැහැ. මම මේක වඩන්නේ නැතුව මං ඔබට sannivedanaya කරාට මට ඵලයක් හම්බෙන්නෙත් නැහැ. මට හම්බෙන්නෙත් නැහැ. එහෙම ගලාගෙන යනවා. මගේ ගුරුවරයාගෙන් මං දැනුම ගත්තා. හැබැයි මං පුහුණු වෙන්නේ නැහැ. මං ඔබට කියනවා. ඔබ පුහුණු වෙන්නේ නැහැ ඔබේ ළමයින්ට කියලා. අන්තිමට මේ දැනුම ගිහිල්ලා නාස්ති වෙලා යනවා. ඇයි කොතනකවත් මේක පුහුණුව කරගත්තේ නැතොත්. හරියට ඒකට වෙන්න පුළුවන් දේ උපමාවකින් කිව්වොත් අලුත් අවුරුදු කැවුම් පිඟන් වලට වෙන දේ. අලුත් අවුරුද්දට කැවුම් පිඟානක් අපි 14 වෙනි දවස අපේ අල්ලපු ගෙදරට දෙනවා. ඒගොල්ලෝ ඒක ඊළඟ ගෙදරට දෙනවා. ඒ කට්ටිය ඒක ඊළඟ ගෙදරට දෙනවා. මෙහෙම ගිහිල්ලා 20 වෙනිදා ආයෙත් අර කැවුම් පිඟාන අපේ ගෙදර එනවා. ගෙවල් 20ක් විතර ගිහිල්ලා එනවා අන්තිමට අපේ කැවුම් අපිට ඇවිල්ලා අපිට කන්නත් බෑ. අපිට කන්නත් බෑ. කවුරුත් කාලා නැහැ. දැනුමටත් ඒක වෙන්නේ.
ඔබ මේ දැනුමෙන් ඔබ මොකක් හරි ආලෝකයක් ඉපදෙව්වේ නැතොත් ඔබ මේ දැනුමෙන් ඔබට ප්‍රඥාව උපද්දෙව්වේ නැතොත් ඒක හරියට අලුත් අවුරුදු කැවුම් පිඟානක් වගේ අන්තිමට විසික් කරන්න වෙනවා. ඔබ දීපු දැනුම ඔබටම හම්බ වෙනවා. ඔබේ කැවුම් ඔබගේ ගෙදරටම එනවා වගේ. ඔබම කියපුවා සමහර විට වෙන කෙනෙක් ඇවිල්ලා පරම්පරා දෙකකට පස්සේ ඇවිල්ලා ඔබට කියනවා. ඒත් ඔබට තේරෙන්නේ නැතු යනවා. එයින් හොඳට වටහා ගන්න. ඇහුවට වැඩක් නැහැ. ප්‍රැක්ටිස් කරන්න. ඇහුවට වැඩක් නැහැ. පුහුණු කරන්න ඕන. මේ අහන දේවල් අප තුල වැඩෙන්න ඕනේ. වැඩෙනකොට අපි අහපු දෙයට අර්ථයක් හම්බ වෙනවා. අපේ දැනුමට අර්ථයක් හම්බ වෙනවා. ඒවා වැඩෙනකොට අප තුල. අපි ප්‍රඥාවෙන්, අපි ඥාණයෙන්, අපි බුද්ධියෙන් මේ ලෝකය සමග වැඩ කරනකොට තමයි අපිට ලැබිච්ච දැනුමට ඵලයක් හම්බුණා වෙන්නේ. හොඳ ඵලයක් ලැබුණා වෙන්නේ. ඒ නිසා බාහු සත්‍යංච පළවෙනිම යෝජනාව බහුශ්‍රුත වෙන්න. බහුශ්‍රුත වෙන්න. ඔකට බාධක තියෙනවා. ගොඩක් බාධක තියෙනවා. දැන් බහුශ්‍රුත වීමේදී තියෙන බාධක අංගුත්තර නිකායේ පඨම සමත්ත සූත්‍රය. මගේ මතකය නිවැරදි කියලා මම හිතනවා. එහි තියෙනවා අපිට ඇයි දෙයක් හරියටම ප්‍රත්‍යක්ෂව අවබෝධ නොවෙන්නේ කියලා. හේතු තියෙනවා ඒකට. අංක 1 තමයි දේශකයාට ද්වේෂ කිරීම. කියන්නේ අපිට යමක් අහන් හිටියට ඒක හරියටම අපේ ප්‍රත්‍යක්ෂ ඥානය බවට, බුද්ධිය බවට පරිවර්තනය කරගන්න නොහැකි වෙන්නේ අපි අහන් ඉන්නම දේශකයාට ද්වේෂ කර කර. දේශකයාට ද්වේෂ කරොත් බහුශ්‍රුත කෙනෙක් වෙන්න බාධකයක් එක. ඒක බාධකයක්. ඒක උපකරණවල බාධකයක් නෙවෙයි. ඒක ඔබේ මනසේ තියෙන බාධකය. මොකද හේතුව දේශකයාට ද්වේෂ කර කර අහන් ඉන්නකොට දේශනේ ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. අර දේවදත්ත තුනේ වගේ එකක්. ඉඳ එක බෙහෙර, විඳ දහම් මනහර, සිඳ බිඳ දුක් සසර, අහෝ දෙව්දත් නොදිටි මොක්පුර. එකම පන්සලේ වැඩ හිටියා, බුදු හිමියන්ගෙන්ම බණ ඇහුවා. හැබැයි දේවදත්තට එක බණ පදයක්වත් අවබෝධ වුණේ නැහැ. ප්‍රශ්නේ එයාගේ තිබුණා එර එකක්. නේ? එයාට හරියටම ග්‍රහණය වෙන්නේ නැහැ බුදුන් කියන දේ. මොකද බුදුන්ට වෛර කරනවා. බුදුන් එක්ක ගැටි අහන් ඉන්න. මම ඔබට යෝජනා කරනවා. ඔබට අහන දේ හරියට තේරුම් ගන්න ඕනි නම් කරුණා කරලා දේශකයාත් එක්ක තියෙන ගැටුම අතහැරලා අහන් ඉන්න. තරහ අතහැරලා අහන් ඉන්න. හරියට ශ්‍රවණය කරන්න. හරියට ශ්‍රවණය කරන්න. දේශකයා අමතක කළා දාන්න. එයත් එක්ක තියෙන පුද්ගලික ප්‍රශ්න අතහැරලා දාන්න. අහන් ඉන්න. මං කියන්නේ ධර්ම අවබෝධයට නෙමෙයි. ඔබේ ස්වාමි පුරුෂයා මොනවද ඔබට කියන්නේ කියලා හරි තේරෙයි එතකොට. ඔහුත් එක්ක තියෙන ප්‍රශ්න මේ මාසේ පඩිය තාම ගෙන දුන්නේ නැති ඒවා. ඔබ shopping එක කරන් ගියපු නැති ඒවා. මෙච්චර කියලාත් වෙලාවට කෝල් එක දෙන්නේ නැති ඒවා. ගැන ඔළුවේ තියන් එයා කියන ඒවා අහන් ඉන්න කියොත් ඇහෙන කන්නේ නැහැ. ඔබ අපරාධය ඔබ කියන ඒවා ඔබ අහන් ඉන්න ඒවා අපරාධය ඔබට ඇහෙන්නේ නැහැ මොකොත්. හරියට ග්‍රහණය වෙන්නේ නැහැ. හේතුව ඔබ ඉන්නේ තරහෙන්. ඔබ අනිකා කතාව පටන් ගන්නකොටම ඔබ ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. දේශයෙන් උත්තර දෙන්න ගන්නවා. මට කියන්න ඕනේ නැහැ. මම දන්නවා. ඔබගේ ඇතුලෙන් වේගවත් උත්තර දෙනවා. ඔබට අර්ථ සංවේදනය වෙන්නේ නැහැ. ඔය අම්මලා ගොඩාක් අය කියනවා මම මේ මිනිහට කට කැඩෙනකන් කියලා තියෙනවා. ඒත් හැදෙන්නේ නැහැ. මහතුරුත් මට ඒක කියලා තියෙනවා. වැඩක් නැහැ, හදන්න බෑ කියලා. ඔබ කොච්චර කට කැඩෙනකන් කිව්වත් වැඩක් නැහැ. අනිත් එක්කෙනා අහන් ඉන්නේ තරහෙන් නම්. ඔබ අපරාධ මහන්සි වෙනව විතරයි. එයාගේ තරහ නිමුණු වෙලාවට ඔබ කතා කරන වචන දෙකක් හරියට තේරෙයි. තරහෙන් අහන් ඉන්න එපා. ඒකට අදාළ ඥානෙ නැහැ. එතකොට ඒ පණිවිඩේ තියෙන දැනුම ඔබට හරියට උරා ගන්න බැරි වෙනවා.
එක පළවෙනි ප්‍රශ්නේ එක. දෙක දේශනයට ද්වේෂ කිරීම. කතෘට ද්වේෂ කරනකොට තේරෙන්නේ නැහැ සබ්ජෙක්ට් එකටනේ. විෂයට ද්වේෂ කරනකොට තේරෙන්නේ නැහැ. ගොඩක් ළමයින්ට සමහර විෂයන් අමාරුයි මම දන්නවා. හේතුවම ඒගොල්ලොන්ගේ ඔළුවේම තියෙන තරහවල් ඉංග්‍රීසි එක්ක තරහයි. ගණන් පෙන්වන්න බෑ. ඉතින් මේ වෛතකරසාවත් ප්‍රමේය උගන්වන්න බෑ. එම එච්චර තරහයි ගණන් එක්ක උගන්වන්න බෑ. මොකද සබ්ජෙක්ට් එක එක්ක තරහ නම් තේරුම් ගන්න බෑ. මට බුදුහාඳුරුවෝ කියපුවා තේරෙන්න නම් බුදුහාඳුරුවන්ගේ ධර්මයත් එක්ක මම ද්වේෂයක නොඉන්න ඕනේ. මට අනිත් එක්කෙනා තේරෙන්නේ ඇත්තටම ඒ දේත් එක්ක මිත්‍රශීලී වුණොත්. මගේ මනස ඒකත් එක්ක ගැටුම නවත්ත ගත්තොත් දේවල් තේරෙන්නෙත් එහෙමයි පුද්ගලයෝ තේරෙන්නෙත් එහෙමයි. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා දේශනයට තියෙන ඝට්ටණය ද්වේෂය ඔබ තුලින් දුරු කරගන්න බලන්න. එතකොට ඔබගේ අවබෝධය වැඩි වෙයි ඔබගේ විෂය ගැන. තුන්වෙනි කාරණය. තුන්වෙනි බාධකේ තමයි අපිට දේවල් වටහා ගන්න බැරි. කොච්චර ඇහුවත් කොච්චර දේවල් වලට සහභාගී වුණත් මාන්නය අධිකකම. නෙළුම් කොළයකට වතුර දැම්මට වැඩක් නැහැ. නෙළුම් කොළයට නැහැ උරා ගැනීමේ ශක්තිය. ඒ ඔක්කොම කැරකිලා බිමට වැටෙනවා. පැයක් වැස්සත් නෙළුම් කොළ උඩ වෙලිලානේ. මොකද ඒකේ තියෙන අමුතු බුහුවක් වගේ එකක් අලු පාටට හුරු කොච්චර හරි වතුර වැක් කරනට කැරකි බිමට වැටෙනවා. මාන්නාධික මනසත් ඒ වගේ. අහන් ඉන්න ඒවා ඇබ්සෝබ් කරන්නේ නැහැ. ඇතුළට ගන්න නැහැ. මාන්නේ හින්දා බිමට හලන ඔක්කොම. පිරුණු බඳුනකට වතුර වැක්කෙරුවට වැඩ නැහැ ඔක්කොම අපත යනවා. සෙන් ආගමේ අපූර්ව කතාවක් මට කියවන්න ලැබුණා. එක සෙන් ගුරුතුමෙක් ඉන්නවා. එයා ගැන එයාගේ ඥානය ගැන ප්‍රචලිත වුණා බටහිර ලෝකේ. බටහිර මහ පඬිවරයෙක් එයා හොයාගෙන ආවා. ආවේ ඔය ආසියාතික ඈත පෙරදිග සෙන් ගුරුතුමන්ලා මහ ලොකු පඬිතයෝ කිව්වට අපි තරම් දාර්ශනිකයෝ වෙන්නේ කොහෙද? ඒගොල්ලා මම එයාව දනගස්සලා එන්නම් කියලා තමයි ආවේ. ගුරුතුමා ආවා. ආගන්තුක බටහිර පඬිවරයා ආශ්‍රමයට ඇවිල්ලා ගුරුතුමා ඉදිරියට ආවට පස්සේ එතුමා කිව්වා අපි තේ එකක් බොමු. ගුරුතුමාම තේ හදන් ආවා. තේ හදන් ඇවිල්ලා එතුමා ග්‍රීන් ටී වක් කරන්න ගත්තා කෝප්පෙට. කෝප්පේ පිරුණා. පිරලා දැන් පීරිසියටත් වැටෙනවා. ඒත් ගුරුතුමා දිගටම වක් කරනවා. පීරිසියත් පිරුණා. ගුරුතුමා තාම තේ වක් කරනවා. ට්‍රේ එකටත් වැටෙනවා. දැන් ට්‍රේ එකත් පිරලා වැටෙන්න හදනකොට බිමට අර බටහිර පඬිවරයා ආවා මම හිතන් හිටියේ ඔබ මහා ලොකු බුද්ධිමතෙක් කියලා තේ එකක් වක් කරගන්න තේරෙන්නේ නැහැ. ඔය තේරෙන්නේ දපත යනවා. සෙන් ගුරුතුමා පෝච්චිය පැත්තකින් තියලා කිව්වා ඔයත් එක්ක කතා කිරිල්ලත් මෙන්න මේ වගේ වැඩක්. වැඩක් නැහැ. ඔයා මෙහෙට ආවෙම ඔයා හොඳටම දන්නවා කියලා හිතාගෙන. අපි වෙන දවසක හම්බෙමු දැන් තේ එකක් බීලා යමු කියලා. මාන්නෙන් පිරිච්ච මිනිස්සුන්ට කොච්චර ඇහුණත් ඇතුළට ගන්න බෑ. ඔක්කොම අපත යනවා. අපේ රටේ බණ ඇහෙන තරමට මිනිස්සු නිවැරදි නොවන හේතු. අපි දේවල් ඉගෙනගෙන තියෙන තරමට අපි වෙනස් නොවන හේතු මේවා. මාන්නේ අපේ ඔළුවේ වැඩ කරන අපි වැඩි හිටියෝ අපි දන්නේ නැද්ද? අපිට කියන්න ඕනේ නැහැ. අපි හමුදුරුවරු අපිට කියන්න ඕනේ නැහැ. අපි මේ රටේ නිලධාරියෝ අපිට කියන්න ඕනේ නැහැ. මාන්නේ තදට තියෙනවා. මං හිතන්නේ සිංහල මිනිස්සුන්ට අතේ පිච්චිය නැතත් මාන්නේ තියෙනවා හොඳට. හරි හොඳ මාන්නේ. හොඳට තියෙනවා. පොකට් එකේ හදිසියට 500ක් නැහැ හොයාගන්න. ඒ වුණාට අපි තරම් උසස් අය නැත. අපි තරම් ශ්‍රේෂ්ඨ අය නැත. නේද? මුළු ලෝකෙම උතුම් කට්ටිය අපිය කියන දැඩි මාන්නේ. ඔකට කියන්නේ self deception.
සොයන් මිත්‍යාවක ගිලිච්ච જાතිය. අපි තරම් උසස් අය නැත කියන මහා බොරුවට තමන්ම ඇතුල් වෙච්ච જાතිය. ඒකයි මේ ආත්මෙට හැදෙන්නේ නැත්තේ. වෙනස් වෙන්නේ නැත්තේ. ජීවිතේ එක බිඳුවක් අල්පෙනිති තුඩක් තරම් දෙයක් තමන් අහන දේවලුයි තමන් කතා කරන දේවලුයි ප්‍රැක්ටිස් කරන්නේ නැත්තේ. එහෙනම් මම ඔබට යෝජනා කරනවා මාන්නයට අරගන්න. මාන්නේ කාටත් තියෙන රහත් වෙනකන් තණ්හා මාන දිට්ඨි කියන සංයෝජන දුරු වෙන්නේ රහත් වෙනකොටනේ. අරහන්ත සිත් වැඩෙනකොටනේ. ඒත් මෙහා පුළුවන්නේ. අඩුම නිහතමානී නෙමෙයි අනතිමානී වෙන්න. මාන්නේ ටිකක් හරි අඩු කරගන්න නේ. ආන් ඉන්න වෙලාවට මං අහන් ඉන්නම් ඔයා කියන එක ඔයා කතා කරන්න කියන්නේ. වැරද්දක් වුණොත් සමා වෙන්න කියන්නේ. හොඳ දෙයක් ලස්සන දෙයක් රහයි ලස්සනයි අගය කරන්න මාන්නය අඩු කරගන්න. එහෙම නැත්නම් අපිට කවදාකවත් දේවල් තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. මාන්නේ තමයි අපිට තියෙන තුන්වෙනි බාධකේ. පළවෙනි එක දේශකයට ද්වේෂ කිරීම. දෙවෙනි එක දේශනයට ද්වේෂ කිරීම. තුන්වෙනි එක තමයි මොකද? මාන්නේ. හතරවෙනි ප්‍රශ්නය සැකය. ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව නැතිනම් ඒ තේරෙන්නේ නැහැ. දැන් ඉස්සර මිනිස්සුන්ට අපිට තරම් බණ අහන්න හම්බුනේ නැහනේ නේ. දැන් බණ කිව්වම පුදුම බණ තොගයන්නේ තියෙන්නේ. බණ උඩ බණ. දැන් බණ එච්චරට නේ. හරියට අපි ආනවා. එච්චරට බණ තියෙනවා. හොඳයි ඒක. වරද්දක් නැහැ. ඉස්සර මිනිස්සුන්ට හරි අඩුයි බණ. ඔය ඉරිදට වගේ තමයි මේ ඉස්සර ස්වදේශීය සේවි කියලා එකේ නේ. ඉස්සර බණ යනවා මට මතකයි අපේ ওই පැරණි ඈයෝ මේ කැබිනට් එක උඩ තියන් අර කබල් රේඩියෝ එක ඉරිදට පැදුරු එලාගෙන කාරියනේ මේ රේඩියෝ එකට වැඳගෙන තමයි බණ අහන්නේ. හාඳුරුවෝ ඒකේ ඉන්නවා කියලාම උන්දලා විශ්වාස කරන් මේ කැබිනට් එක උඩ හාඳුරුවෝ ඉන්නවා කියලා වැඳගෙන හරි ශ්‍රද්ධාවෙන් ඒක අහන් ඉන්නවානේ. මට පැරණි එවුන් තාම මේ S2 ඉස්සරහම ඇවිල්ලා පේනවා. ඉස්සර උන්දලා පැදුරු එලන් අර ගොම මැටි ගාපු ගෙවල් වල අපේ ගමේ බණ අහන මිනිස්සු. අද වෙලා තියෙන්නේ බණ ඇහුවට එහෙම ලොකු ශ්‍රද්ධාවක් කවුරුවත් ගැන කාටවත් නැහැ. කිසි දෙයක් ගැන කිසිවෙකුට ඒ ශ්‍රද්ධාව නැහැ. දැන් කතාවෙත් ස්වභාවය තමයි අපි නිකන් ටීවී එකේ ඉන්නව දැක්කත් බණක් පටන් ගන්නවා දැක්කත් බිම තිබිච්ච කකුල් දෙක ගන්නවා ටීපෝ එක උඩට. ඔන්න බද්දිහාරු ඉන්න අහන්න ඕනේ කියලා. ඒක මේ ලෝකේ ශ්‍රද්ධාවකින් කරන වැඩක් නෙමෙයි. මෙලෝදියක් තේරෙන්නේ නැහැ. හොඳට අහන් ඉන්නවා. කියන්නේ ඔබ වහන්සේගේ බණ ඇර වෙන මොනවත් අපි අහන්නේ නැහැ කියලා. එහෙම තමයි කියන්නේ. අපි අපේ ගෙදර ඔක්කොම ඔබ වහන්සේ කියලා තමයි. වැඩක් නැහැ. මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැතුව මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු මට කතා කරනවානේ. බණ ඉල්ලගන්න. බණ වලට දින ගන්න කතා කරනවා. කතා කරාම ඉතින් මම දැන් මේ කාලේ දෙන එකම උත්තරේ තමයි මහත්තයා නැත්තම් නෝන මහත්තයා මේ අවුරුද්දේ නම් දින නැහැ. ඔක්කොම බාරගෙන ඉවරයි හවස 5න් පස්සේ ලබන අවුරුද්දට දෙන්නම් දිනයක් ඔක්තෝබර් අගදී කතා කරා. ඒගොල්ලෝ ඔක්කොම අහන් ඉනවා. එහෙ අපේ අනේ එහෙ ඔබ වහන්සේට ගොඩාක් බණ නේද? එහෙම කී අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඔක්කොම ටික අහලා අහනවා අගෝස්තු 25 වෙනිදාත් බැරිද? දැන් එයා එහෙ කිව්වේ මොනවටද? මේ අවුරුද්දෙම බෑ මහත්තයා කිව්වන් එයා එහෙ කියනවා. ඊළඟට අන්තිමටම තියන්න හදනකොට අහනවා අගෝස්තු 25 වෙනිදාත් බැරිද? ඒ කියන්නේ මං කියපුවා එකක්වත් මිනිහට ඇහිලා නැහැ. මොකද කාරණේ? ශ්‍රද්ධාව නැහැ. එයා හිතන ඔය කිව්වට ඇති. ලෝකෙත් ධම්මලා කතා කළොත් එයි. සැකය තියන් ධර්මය අහලා වැඩකුත් නැහැ. මහත්යාගේ ටෙලිෆෝන් එකෙන් දෙන උත්තරය අහන් ඉඳලා වැඩකුත් නැහැ. තේරෙන්න නම් මොකක් හරි ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ශ්‍රද්ධාව ඔබට ගොඩක් දේවල් තෝරලා දෙයි. බහුශ්‍රතකම ඔබට ගොඩක් ඇති කරයි ශ්‍රද්ධාව. පැරණි මිනිස්සු
ධර්මයේ සම්බන්ධ බහුශ්‍රృత මිනිස්සුනේ ශ්‍රද්ධාවන්තයි. හොඳයි. දැන් පළවෙනි ධම්මපාදය පැහැදිලි. බාහු සච්ඡංච බහුශ්‍රృత වීම නම් කුමක්ද? බහුශ්‍රృత වෙන්න තියෙන බාධා කුමක්ද? මම ඒවා ඔබට පැහැදිලි කළා. බාධා අපි අඳුනගත්ත පහක් නේ. දේශකයට ද්වේෂ කරොත් බහුශ්‍රృత වෙන්න බෑ. දේශනයට ද්වේෂ කළොත් බහුශ්‍රృత වෙන්න බෑ. මාන්නාදික නම් බහුශ්‍රృత වෙන්න බෑ. ශ්‍රද්ධාව නැත්තම් බහුශ්‍රృత වෙන්න බෑ. කර්ම විපාක බලවත් නම් බහුශ්‍රృత වෙන්න බෑ. අහන දහම් පදයක් අවබෝධ වෙන්නේ. ඔක තමයි ප්‍රශ්නේ. හැබැයි යම් කිසි කෙනෙක් බහුශ්‍රృత වීම කියන්නේ හුදෙක්ම කටපාඩම් බුද්ධියක් තියෙන කෙනෙක් වීම, දැනුමක් තියෙන කෙනෙක් වීම නෙමෙයි. එවැනි අය බුද්ධ ආගමේ ඔය පොටිල වගේ භික්ෂූන් ගැන කතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අමතන්නෙම ත්‍රිපිටක ධාරී හිස් භික්ෂුව. පොටිලට කියන්නේ එහෙමයි. ත්‍රිපිටක ධාරී හිස් භික්ෂුව. සූත්‍ර දන්නවා, විනය දන්නවා, අභිධම්ම දන්නවා. හැබැයි උන්වහන්සේ කියන හිස් ඇතුලේ මුකුත් වැඩිලා නැහැ. නොලෙජ් එතකොට බුද්ධ ආගමේ ප්‍රමුඛ දේ නෙවෙයි. නොලෙජ් වලට ප්‍රමුඛත්වය හම්බ වෙනවා නම් ශාසනයේ ධම්මභාණ්ඩාගාරික වෙන්න මේ මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අගතැන්පත් වෙන්න ඕනේ කවුද? මහා ප්‍රඥාවන්ත අය අතර අගතැන්පත් වෙන්න ඕනි ආනන්ද හඳුරුවනි. නමුත් ආනන්ද හඳුරුවන්ට ඒ තනතුර හම්බුනේ නැහැ. උන්වහන්සේට හම්බුණා බහුශ්‍රృత භික්ෂූන් අතරනේ හොඳට කටපාඩම් තියෙන, දැනුම තියෙන, මතක තියෙන හාමුදුරුවෝ අතර අගතනතුර හම්බුණා. හැබැයි ප්‍රඥාවන්තයින් අතර අගතනතුර හම්බුනේ කාටද? සරියුත් මහ රහතුන් වහන්සේ. තේරෙනවනේ දැනුමේ නැත්තම් ඩේටා බේස් එකක් නේ. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මොන තරම් දත්ත ගබඩාවත්. ඒක පුදුම මෙමරි කාඩ් එකක් නේ. GB කීයද කියලා හිතා ගන්න බෑ. සූත්‍රම 18000ක් සූත්‍ර පිටකේ නේ. සෙල්ලමත් 84000ක් ධර්මස්කන්ධේ. ඔක්කොම කටපාඩමින් කියන්න පුළුවන් කියලා උන්වහන්සේ වදාළා. මොන දත්ත තොගයක්ද? හැබැයි ඒ හැම දත්තයක්ම උන්වහන්සේගේ අවබෝධයේ බවට පත් වෙලා තිබුණේ නෑ. සරියුත් මහ තෙරුන් වහන්සේට වචන දෙක අහනකොට 84000 ධර්මස්කන්ධෙම අවබෝධ වෙනවා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන ඒ ගාම්භීර ධර්මපද පෙළි දෙක අහනකොට සෝතපන්න වෙනවා. ප්‍රඥාව. හොඳට තේරුම් ගන්න ඕන දැනුමම නෙමෙයි අවබෝධය කියන්නේ. ඒක වෙන තලයක්. එතෙන්ට ගමන් කිරීම ඒක සංසාර පුහුණුවකුත් ඕනේ. ඒකයි මම කිව්වේ කර්ම බලපානවා කියන්නේ. හැබැයි අපිට අර මූලික ප්‍රශ්න හතර විසඳ ගත්තොත් අපිට මේ භවයේ ඒ බහුශ්‍රృత කියන වචනයට අදාළ උපරිම අර්ථයට පරමාර්ථයට යන්න පුළුවන් මතු පිට අර්ථය ඉක්මවාගෙන. මතු පිට අර්ථය නම් නොලෙජ් තමයි. හැබැයි පරමාර්ථයට ගියොත් ඒක ගැඹුරු අවබෝධයේ ප්‍රත්‍යක්ෂ ඥානය ආලෝකේ ප්‍රඥාව කියන වචන වලට ඒක සමීප වෙනවා. දෙවෙනි කාරණය. සිප්පංච ස්කිල්ස් හැකියාවන් දියුණු කර ගැනීම. ඒක අත්‍යවශ්‍යයි. කෙනෙක් බහුශ්‍රృత වුණු පමණින් ඒ පුද්ගලයාට හෝ ඒ පුද්ගලයාගෙන් සමාජයට හෝ ලැබෙන්නට තියෙන උපරිම දේ හම්බ වෙන්නේ නැහැ. එයාට දැනුම වගේම තියෙන්නට අවශ්‍යයි කුසලතා. කුසලතා තියෙන අවශ්‍යයි. දැන් මම ඊටාම හොඳ ධර්ම අවබෝධයක් තියෙන භික්ෂුවක් වීම මට ප්‍රයෝජනයි. මගේ නිවන් මගට. හැබැයි මට හැකියාවන් තිබීම මගේ අවබෝධය ඔබට ප්‍රයෝජනවත් වෙන්න හේතුවක්. මට මේ කියලා දෙන්න පුළුවන් ශක්තියක් තිබෙන්න. පසේ බුදුහාමුදුරුවෝ ලෞතර බුදුහාමුදුරුවෝ වෙනස්සක් විදියට අපිට දැනෙන්නේ ඔතෙන්ති. පසේ බුදුරජාණන් වහන්සේටත් හොඳ අවබෝධය තියෙනවා. ඒත් අර ස්කිල්ස් නැහැ. අඩුයි. හැකියාවන් අඩුයි. අනිත් එක්කෙනාට sannivedanaya කිරීමේ දුර්වලකම් තියෙනවා. ඒක පුහුණු වෙලා නැහැ සංසාරේ. එහෙනම් ඔබ දැනුම වගේම ඔබගේ විශේෂ අදාළ කුසලතා හැකියාවන් ඔබ තුල උපරිම දියුණු කරගන්න ඕන. අනිත් එක යම්කිසි හැකියාවක් කෙනෙකුට තියෙනකොට ඒකම පෙරලා එයාගේ දැනුම වැඩි වෙන්නත් උදව්වක් වෙනවා. ඒකම පෙරලා එයාගේ
ආකල්ප පැත්ත යහපත් වෙන්න උදව්වක් වෙනවා. මොකද කිසිම හැකියාවක් අපි කෙනෙකුගේ දියුණු කරේ නැත්නම් එයාගේ තුළ ඇති වෙන්නේ Tamanට නොහැකි කියන මනෝභාවයෙන්. නොහැකි කියන මනෝභාවය Taman ගැන ඒම තරම් භයානක දෙයක් මිනිහෙකුගේ වෙන්න නැහැ. හීනමානය පටන් ගන්නවා. හීනමානය හටගෙන නවතින්නේ නැහැ. ඒක ඊර්ෂ්‍යාවක් විදියට ප්‍රක්ෂේපණය වෙන්න පටන් ගන්නවා ඊළඟට. අනිත් අයගේ ජීවිතවලට බලපෑම් කරනවා. නොහැකියාව ඇතුලේ කෙනෙක් වැඩෙන්න හොඳ නැත්තේ ඒකයි. කිනම් හෝ හැකියාව. ගායනද, වාදනද, නර්තනද, රංගනයද මොකද්ද කියන එක වැදගත් නැහැ. මොකක් හරි හැකියාවක් තියෙන්න. එක එක්කෙනාගේ හැකියාවේ බලගතුකම එක එක ශේෂ්ත්‍රවලට අදාළයි. ඒක ඉතින් සංසාරේ වැඩි කාලයක් තමන් වඩපුවා ඒවා මතුවලා එනවා මේ හැකියාවන් එළියට දීප්තිමත් වෙලා එන්න. සංසාරේ අපි යම් දේවල් පුහුණු කරපු අයනේ. මේ අපේ එකම ආත්මෙ නෙමෙයිනේ. මේ අපේ පළවෙනි ආත්මෙත් නෙවෙයි. එහෙම එකම ආත්මෙ හෝ පළවෙනි ආත්මෙ නම් මේක අපිට මේ ආත්මේ මොකක් හරි දෙයකට උත්සාහ කරලා අතහැරලා දාන්න පුළුවන් මට මොකක්වත් බැරි එක්කෙනෙක් කියලා. නෑ මං ඔබට යෝජනා කරනවා ඔබ ගාව විවිධ කුසලතා තියෙන සංසාරෙන් අරගෙන ආපුවා ඔබේ විඥාන ධාරාව තුළ. ඔබ විවිධ ශේෂ්ත්‍රවල උත්සාහ කළ බලන්න ඔබ ටික කාලයක් අඩුම 4-5 අවුරුද්දක් අඛණ්ඩව යම්කිසි ක්‍රියාවලියක නියැලිලා ඉන්නකොට ඔබගේ තියෙන අපූර්ව ආකර්ශනීය කුසලතා එළියට එන්න පටන් ගන්නවා. අඛණ්ඩව නියැලෙන්න. මම පොඩි කාලේ බෝධි පූජා කරලා තියෙනවා. හරි ගියේ නෑ. හරි ගියේ නෑ කියන්නේ බෝධි පූජා නරක්ුණේ නෑ. ඒකෙන් මාව මතුවෙලා ආවේ නෑ. දැන් බෝධි පූජා කළා එහෙම මතුවෙලා ආපු සායනාංශලා ඉන්නේ නේ. පානදුරේ හරිදම් සායනාංශ ඒ වගේ සායනාංශලා මතුවෙලා මම කරා මාව අඳුරගත්තේ නෑ මිනිස්සු. ඒ කාලේ හරි ජනප්‍රියයි මම මේ අවුරුදු 25 කාලේ ඔය මේ කවිබණ එහෙමත් හරි ජනප්‍රියයි. ඉතින් ඒ ගමන මම පටන් ගත්තා කවිබණ කියන්න ඕනේ කියලා. යාන්තම් මම්ම ඕගනයිස් කරවගෙන දෙකක් කියව ගත්තා. මම්ම මගේ හිතවත් කට්ටියට කියලා ඕගනයිස් කරවගෙන දෙකක් කියව ගත්තා. එතනින් පස්සේ කිසිම ඉන්විටේෂන් එකක් හම්බුන්නේ නැහැ. ඒකෙන්ම ඒකත් ඉවරයි. ඒ කියන්නේ සංසාර එකාත්මිකවත් කවි කියලා නැහැ කියලා මම වැඩේ තේරුම් ගත්තා. හරි ගියේ නැහැ. හරි ගියේ නැහැ ඒක. අන්තිමට මේ අපේ සායනාංශ කෙනෙක් මට කතා කරලා එයා මුදුරුවෝ මේ වාඩි වෙච්ච ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකකට මට කිව්වා බද්දිය ඔයත් කැමති නම් ඇවිල්ලා මේකේ ඔය අහන ප්‍රශ්නයකට දෙයකට උත්තර දෙන්න කියලා. පුදුම වැඩේ කියන්නේ ඒකට ගියත් හරි මේක වැල නොකඩි එන්න ගත්තා. සංසාරේ කරපු වැඩේ තමයි. ඒකට අවස්ථාව හම්බ වෙනා නේද? එතනින් දොර ඇරලා. ඒක අනිවාර්යයි. මම දන්නවා සංසාරේ ආත්ම ගණනක දේශකයෙක් ලෙස නම් ඉඳලා ඇති. කියලා දීමේ කටයුත්ත නම් කරන්න. දැන් බලන්නකො මේ ආත්මෙත් දැන් ඉතින්නේ මැරෙන්නේ කවදද? ඒ තාක් ඉතින් කතාවනේ යන්නේ. ඊළඟ ආත්මේ පටන් ගනි 7න් විතරම හිතේ. මොකද මේක පුහුණු වෙන්න විඥාන ධාරාවට ඇතුල් වෙනවා මේක. මේ ස්කිල් එකක් නේ, මෙරිට් එකක් වෙනවා. ඒ කියන්නේ හැකියාව කුසලයක් වෙනවා. ඛණ්ඩව පුහුණු කරන දේ අපේ විඥාන ධාරාවට ඇබ්සලියුට් මයින්ඩ් එකට එක්ක වෙනවා අනිවාර්යයෙන්. අපි බෞද්ධයෝ අපි විශ්වාස කරන සංසාර ගමන. මේ අපේ එකම භවයේවත් මේ අපේ අන්තිම භවයේ කරගන්න පුළුවන් ඕනනම් හැබැයි අපි කරගත්තේ නැත්නම් මේක අපේ අන්තිම භවයේවත් නෙමෙයි. අපි වඩපුවා තියෙනවා. අපි පුහුණු වෙච්ච තියෙනවා. ඒවා මතු වෙනවා. ඒකට ඉතින් ඕනේ මොකද්ද? පතිරූප දේශ වාසෝ චන්නා. පෙර පුබ්බේච කත පුඤ්ඤතා මතු වෙලා එන්න පතිරූප දේශේ ඕන. ඊට හරිම පරිසරේ හම්බෙච්ච ගමන් අවදි වෙලා එනවා. ඒ පෙර කුසලය අවදි වෙලා එනවා. ඒව තමයි ඊළඟට හැකියාවන් විදියට ඔප්නැංවිලා මෙහි නැවත යෙදෙද්දි තව තවත් ඒ කටයුත්තේ අපි දියුණු තියුණු අය බවට පත් වෙනවා.
බලන්න බුදුන් කවදාවත් කෙනෙක්ගේ කුසලතාවය අමතක කරලා එයා නිවන් මාර්ගට මෙහෙව්වේ නෑනේ. ඔක්කොටම එහෙනම් ලෙක්චරින් මෙතඩ් එපා යන්න. බුදුහාමුදුරුවන්ගේ දේශනා මම දැන් මගේ PhD එකට අඳුනා ගනිමින් තියෙනවා බුදුහාමුදුරුවන්ගේ ශෛලීන්. උන්වහන්සේ ධර්මයේ කියලා දෙන්න පාවිච්චි කරපු ශෛලීන් මං අඳුරගෙන තියෙන 15. එක එක්කෙනාට එක එක මෙතඩ්ස්. ඒයි උන්වහන්සේ දේශනාවට පෙර බලනවා මෙයාගේ මොකද්ද සංසාරික තැන. මෙයාට හරියටම ෆ්‍රීකවන්සි වැඩ කරන්නේ කොතනද? මොකද මොන දේවල් යවුවත් වැඩන්නේ එයාට අහුවෙන්නේ නැහැ ඒක. අහුවෙන තැනටම තමයි බුදුරජාණන් වහන්සේ හරියටම මේ දේශනාව කරන්නේ. එතකොට ඒගොල්ලෝ පූර්ණ අවබෝධයටපත් වෙන්නේ. අපේ sannivedanයේ තියෙන දුර්වලකම තමයි අපිට ග්‍රාහකයා ගැන මෙලෝ හසරක් තේරුමක් නැහැනේ. දැන් බලන්නකොනේ අද මාතෘකාව තේරුවේ කවුද? බද්දිය හිමි. අහන්නේ මොන જાතිය අයද කියලා බද්දිය හිමි දන්නෙත් නැහැ. දේශනාව කරනවා වැදුනොත් වැදුනා නැත්තම් නැහැ. බුදුන් එහෙම කතා කරේ නෑනේ. බුදුරජුන් වන්ටුවන්නේ ගොඩක් වෙලාවට මේ තනි පුද්ගලයාට දෙන්නටනේ කතා කරලා තියෙන්නේ. ආර්යයටම යාගේ මූලයටම කතා කරලා තියෙන ඉතින් රහත් වෙලා සෝතාපන්න වෙලා නවතින්. හැබැයි ඉතින් එහෙම වඩපු කර්ම ශක්තියක් නැති ද්වේෂ සහගත කට්ටිය මරණකම් පන්සලේ හිටියත් නේ. පන්සලේ නැතත් ওই චුන්දසූකරිකයා වගේ අල්ලපු වැටේම හිටියත් කොච්චර බණ ඇහුවත් ඒගොල්ලොන්ගේ මුකු සුසර වෙලත් නැහැ. ඔහේ ඉඳලා උන් මැරිලා ගිහිල්ලා. මුකුත් වෙලත් නැහැ. ඒ හින්දා මතක තියාගන්න අපේ කුසල් ගොඩාක් බලගත් කුසල් තියෙනවා. ඔය ඇත්තන්ගේ ළමයින්ගේ කාව හරි බලගත් කුසල් තියෙනවා. ඒගොල්ලොන්ට සෙල්ලම් කරන්න දෙන්න, ඒගොල්ලොන්ට ක්‍රීඩාවල් වලට නියැලෙන්න දෙන්න, ඒගොල්ලෝ ඒ ළමයින්ට පොඩි පොඩි නිර්මාණ කරන්න දෙන්න. මැටිද වැලිද ගොක්කොලද යකඩද ඇලුමිනියම්ද ප්ලාස්ටික්ද ඔක්කොම අල්ලන්න දෙන්න. ඒ හැම එකකින්ම ඒගොල්ලොන්ගේ ඇඟිලි තුඩු අරගෙන නිර්මාණවලට යෙදෙනකොට ඒගොල්ලොන්ගේ මොනවා හරි තියෙනම් ඒවා මොලේ කලාපවල අවදි වෙලා ඒවයි ලයිට් පත් වෙන්න පටන් ගන්නවා. ඒකට ඉඩ දෙන්න. නැතුව හැම ළමයාම දොස්තර කරවන්න කාමරයට දාලා වැහුවොත් අන්තිමට කොන්දොස්තර කෙනෙක්වත් ගෙදර ඉතුරු වෙන්නේ නැහැ. දීනසා ගනි. මම දන්නවා ඔය මොනවා වුණත් ඔය කණ්ඩායමක් එක්ක රංචුවක් එක්ක ගිහිල්ලා සෙල්ලම් කරන ළමයි ඉන්නව නේද? උන් හොඳයි. ඔය තනියෙන් කාමරේට එලා කම්පියුටර් ගේම් ගහ ඉන්නේ උන් අම්මු කුහකේ. අපෝ ගන්න දෙයක් නැහැ. ගන්න දෙයක් නැහැ. හොඳට බලන්නකො මම මේ කතා නිකන් නෙමෙයි කියන්නේ. මගේ ගාව ඉන්නවා පොඩි නමල 60ක්. හොඳේ 7 ඉඳලා ඉන්නවා. පොඩි එවුන් කියන්නේ කවුද කියලා A to Z මම දන්නවා. ඒගොල්ලොන්ගේ ඇහි පිල්ලම පවා මම නිරීක්ෂණය කර ඉන්නේ. මොකද මෙහෙම හැසිරෙන්නේ කියලා. ළමයි කියන විෂය මම තේරුම් අරන් කියන්නේ ඔබට. ළමයින්ගේ තියෙන පුදුම කුසලතා ඒවා ඉතින් මතු කරන්න දක්ෂ අම්මා ඉන්න ඕනේ. දක්ෂ තාත්තා ඉන්න ඕනේ. දක්ෂ ගුරුවරයා ඉන්න ඕනේ. අපේ ළමයි හරීම කුලෑටි ළමයි කරලා තියෙන්නේ මේ රටේ ඉන්න මුග්ධ දෙමව්පියෝ. සමා වෙන්න කිව්වට. සාමාන්‍යයෙන් දෙමව්පියෝ කියනකොටම කියන්නේ gedara budun කියලා. මම නම් ඒව කියන්නේ හැමෝටම. එහෙම කියන්න නම් ඒ වගේ වාක්‍යයක් මම ඒගොල්ලෝ ගොඩාක් කල් නිරීක්ෂණය කරනවා. ඒගොල්ලෝ බුදුම්මද නැතුව මේ කටටාපලියට gedara budun කියා ඒගොල්ලොන්ට කියන්න නාස්ති වෙනවා. නේ? ඒවා කියන්න තියෙන මොලෙත් නැති වෙලා යනවා. දැන් මාන්නේ ගහන ඕනේ ඔළුවට අපි බුදුන් තමයි. ඕන් අපි කියනේ අහන්න ඕනේ. නේ? යාලා ඒ වගේ නරක කරන්න හොඳ නැහැ. අපේ වචන නිසාත් නරක වෙච්ච අය ගොඩක් ඉන්නවා මේ රටේ. ඒ නිසා මහ පොළවේ ඉන්න. හරි අම්මා වෙන්න, හරි තාත්තා වෙන්න. Taman තුලත් කුසලතා ඇති කරගන්න. ළමයා තුලත් කුසලතා ඇති කරගන්න. අන්තිම කාරණේ attitudes විනයෝච්ච සුසික්කිතෝ හොඳ ආකල්ප හදා ගන්න. අපේ පදනම වෙන්න ඕනේ මෙත්තා නේ මෙත්තා මිත්‍රත්වය මෛත්‍රිය අපේ පදනම වෙන්න ඕනේ. අපි අනිකාට මෙත් වඩන්න නම් ඉස්සෙල්ලම අපිට මිත්‍රශීලී වෙන්න ඕනේ. අපිට ආදරය කරන්න ඕනේ. අපිට රෙස්පෙක්ට් කරන්න ඕනේ. අපිට වටිනකමක් දෙන්න ඕනේ. අපේ කායික පැත්ත ගැන අපේ මානසික පැත්ත ගැන අපි හරියට කන්සන්ට්‍රේට් කරන්න ඕනේ.
අපේ ජීවිතේට අපි අර්ථයක් දෙන්න ඕනේ. ඒක තමයි මෙත්තා භාවනා කියන්නේ. අපේ ජීවිතේට අපි අර්ථයක් දීම. අපේ ජීවිතේට අපි නිරෝගීකම දීම. අපේ ජීවිතේට අපි සුවපත්භාවය දීම. මම දන්නවා තමන් සාර්ථක වෙච්ච අයට අනිත් අයට සුවපත්භාවය ප්‍රදානය කරන්න පුළුවන්. එතකොට සෙසු ලෝකයාට මෙත්තා දියුණු කිරීම නම් ඒගොල්ලෝ තමන්ගේ ඉන්න තැනටම ගන්න උත්සාහ කිරීම. තමන් මෙත්සිත දියුණු කරගෙන අනිත් අය තමන්ගේ මට්ටමට මෛත්‍රී සිතින් මිතුරු සිතින් ජීවත් වෙන අය බවට පත් කරන්න ඒ ආකල්ප අපිට තියෙනවා. ඊළඟට කම්පැෂන් නේ කරුණාවන්තකම. කරුණාවන්තකම දියුණු කරන්න ඕනේ. බටහිර මිනිස්සු මේක භාවනාවක් විදියට නෙමෙයි කරන්නේ කරුණාවන්තකම දියුණු කරන්නේ ඒගොල්ලෝ සතා සීපාව හදලානේ. හැම ළමයෙකුටම සුරතලෙක් ඉන්නවා ඒගොල්ලෝ. මං කියන්නේ අපේ එහෙමත් පුළුවන්. ඒත් අපිට ගොඩක් තියෙන කරුණාවන්තකම දියුණු කරන්න ප්‍රායෝගික ක්‍රියාකාරකම්. නේ ගේ ඇතුලේ ලස්සනට වචන පාවිච්චි කරන්න උගන්නලා. වැඩිහිටියන්ට හරියට කාරුණිකව සලකන්න උගන්නලා. Tamanට වඩා දුර්වල අයට කාරුණිකව සලකන්න උගන්නලා. කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ compassion in action කියන එක. ක්‍රියාත්මක කරුණාව කියන එක අපගේ ළමයි තුල අපි වඩන්න ඕනේ අප තුලත් වඩා ගන්න ඕනේ. අපිට කවදාකවත් අනිත් අයට උදව් කරන්න බෑ හොඳ කරුණාවන්ත හිතක් නැත්තම්. උදව් කරන්න පුළුවන් වාරයක් දෙවාරයක්. දිගටම කරන්න බෑ. මගේ අර පොඩි හාමුදුරුවලා ටික හදාගෙන යන්න ගිහි ශිෂ්‍යයොත් එක්ක මගේ ඇත්තටම 65 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ හදාගෙන යන්න මම තියාගන්න ප්‍රධානම චෛතසිකය තමයි කරුණාවන්තකම හදාගන්න දඟලන එක මගේ තුල. මොකද මගේ තුල කරුණාවන්තකම හදාගන්න මට අර පොඩි හාමුදුරුවලාගේ සියලුම ප්‍රබල කණුයි සියලුම දුර්වල කණුයි උහුල ගන්න පුළුවන් වෙනවා. කරුණාවන්තකම මගේ තුලින් ගිලිහිච්ච හැම මොහොතකම මට කේන්ති යනවා. කරුණාවන්තකමට විතරමයි අර චූටි ළමයින්ගේ ඒ හැසිරීම් උහුලන්න පදනමක් ඇති. තේරෙන්නේ නැහැ කියලා හිතුවා. තාම ළමයිනි කියලා හිතුවා. උහුලන්න පුළුවන්. නැත්තම් ස්ට්‍රෙස් හැදෙනවා. මම දන්නවා ළමයි දෙන්නෙක් ඉන්න අම්මලාට ડિප්‍රෙෂන් වලට ටැබ්ලට් නියම කරලා තියෙනවා. ගොඩාක් අය ටැබ්ලට් බිබී ඉන්නේ මොකද ඒගොල්ලෝ කියන්නේ මේගොල්ලොන්ගේ ප්‍රශ්න මගේ ඔළුව නරක් වෙලා කියලා. දෙන්නෙක් ඉඳලා. එතකොට 65ක් ඉන්න මට කොහොම වෙන්න ඕනේ? ඒකයි හිතන්න ඕනේ. ડિප්‍රෙෂන් කියලා වෙන නමක් දාන්න වෙනවා මට හැදෙන එකට. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මේ ඔක්කොම ප්‍රශ්න අපේ හිතේ කරුණාවන්තකම නැති එක. නේ මං ඉතින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කී ඉන්නවට වඩා මම අනිත් අය නිදුක් කරන්න පුළුවන් හැමදේම කරනවා. නොකර ඉන්න තියෙන හැමදේම නොකර ඉන්නවා. අනිත් අය ලෙඩ දුක් සහිත අය වෙන්නේ මං කරන වැඩවලින්නේ. මම කෙල ටිකක් හරි පාරට හලන එක අනිත් අය ලෙඩ වෙන්න හේතුවන්නේ. මට සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා වාක්‍ය කී ඉන්නවට වඩා මගේ කුණු ටික පාරට දාන්න නැතුව මං කාපු යෝගට් එකේ කප් එක පාරට දාන්න නැතුව මම කාරලා පාරට කෙල ගහන්නේ නැතුව පාරට මල මුත්‍රා බැහැර කරන්නේ නැතුව හරියට පාරට අදාළ සිල් ටික රැකලා පාරෙන් ආවොත් නැවත පන්සලට සියලු සත්වයන්ට නිදුක් බව දුන්න තමයි නේද? අර ටික ඔක්කොම කරන ගමන් නිදුක් වෙත්වා කිය බොරුවට කියනවා. ඒකයි මං කිව්වේ compassion in action. ක්‍රියාත්මක කරුණාව. හොඳම ඇටිටියුඩ්ස් ඒවා. ඒට යන්නේ. ඕවා තමයි ඇටිටියුඩ්ස්. අපි කරුණාවන්ත මිනිස්සු වෙන්නේ. මේවා බටහිර මිනිස්සු ඔක්කොම කරන. ඒ මිනිස්සු දන්න බුද්ධ ආගමක් නැහැ සමහර විට. හැබැයි මිනිස්සු මේවා ක්‍රියාවට නංවන. අපි මේවා කතා කරනවා. කරන්නේ. අපි කරන්න ඕනේ. අපේ කරුණාවන්තකම අපි හරියටම ඒක අපි අනිත් එක්කෙනාට ප්‍රදානය කරන්න ඕනේ. එතකොට අපිත් සුවපත් වෙනවා මිනිස්සුත් සුවපත් වෙනවා. අනිත් එක මුදිතාව. මේ අපේක්ෂා නැතුව දේවල් කරලා එයාගේ අනිකාගේ හිත සතුටු කරලා එයාව අත්හරින්න පුළුවන් මානසික මට්ටම මුදිතාව. ඒක නම් හදා ගන්න ඕන. මම අම්මලාට යෝජනා කරනවා මුදිතාව පුහුණු වෙන්න ශිෂ්‍යත්ව විභාගෙදී. ශිෂ්‍යත්ව විභාගේ හොඳ අවස්ථාවක් මුදිතාව පුහුණු වෙන්න. හොඳ කමටහනක්. ඒ කියන්නේ ළමයාට හොඳටම උදව් කරනවනේ නේ. උදව් කරලා
විභාගේ පාස් වුණාම ළමයා ඒක සම්පූර්ණ යාටම දීලා දානවා. මොකද සමහරව එහෙම විභාග ළමයි පාස් වුණාම ඇවිල්ලා මාත් එක්ක කියනවා මේ අපේ අහන්නේ මෙයා 180ක්ම ගත්තානේ කියලා එහෙම හරියට අගය කරනවා. ඒ මාත් ළමයා වගේ කරනකොට ටිකක් වෙලා අම්මා අහන් ඉඳලා බැරිම තැන කියනවා මං නැහුන් නැත්තම් කොහෙ ගණ්ඩ දාන්නදරනේ. ඒ කියන්නේ අරකේ ෂෙයාස් ඉල්ලනවා යානේ. මගේ ලොකොටස් මං අම්මලට කියන්නේ ශික්ෂාත්තේ හරිය හොඳයි මුදිතාව ප්‍රැක්ටිස් කරන්න. කියන්නේ තමන් මහන්සි වෙලා හදලා ජයග්‍රහණය ලැබුණම ඒක එයාට දීලා අතාරින එක. මුදිතාව. මේ සරලව කියන්නේ මේ ගැඹුරු ධම්ම සංකල්ප මේවා භාවනා වලින් තමයි වැඩෙන්නේ. ඒත් මේව සරලව එක්සැම්පල් වලින් තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ චෛතසිකේ? අන්තිම එක උපේක්ඛා. ඊටාම යහපත් ආකල්පයක් නේ උපේක්ෂාව. ජීවිතේ අපිට වර්ග 8කට මුණ දෙන්න වෙනවා. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුකනේ. ඕවනේ ජීවිතේ සෑම දවසකම නිමා වෙද්දී ඔය 8න් එකක් හෝ දෙකක් හෝ කීපයක් හෝ ලැබිලානේ. මේ භවය අවුරුදු 80කට හරි 70කට හරි 50කට හරි පස්සේ නිම කරනකොටත් හම්බ වෙච්ච දේවල් ඔක්කොම ලයිස්තුවකට දැම්මොත් ওই ලයිස්තු 8 තමයි දාන්න වෙන්නේ. ලාභ ලයිස්තුවේ ටිකක් තියෙනවා, අලාභ ලයිස්තුවේ තියෙනවා, නිന്ദා ලයිස්තුව, අපකීර්ති ලයිස්තුව, ප්‍රශංසා ලයිස්තුව. ඔය 8නේ. බුදුහාඳුරෝ කියන්නේ ඔය 8න් එකක්වත් උදකලා වෙන්නේ නැහැ. ඔය හැම එකක් ඇතුළෙම ඒකෙම ප්‍රතිවිරුද්ධ එකක් එනවා. ඒ කිව්වේ ලාභ එනකොටම අලාභත් එනවා. අලාභ එනකොටම ලාභත් එනවා. බටහිර මිනිස්සු කියනවා ඕනිම නරක ඉන්සිඩන්ට්ස් එකකට පස්සේ ඔයාට thank you කියන්න දෙයක්ත් එනවා. කියන්නේ සිද්ධිය නරකයි. හැබැයි ඔයාට ලැබෙන knowledge එක ඔයාට කියන්න පුළුවන් thank you කියලා. මොකද ඔයා එච්චරට හොඳ දැනුමක් සහිත එක්කෙනෙක් කරලා තමයි මේ සිද්ධිය නිම වෙන්නේ. සිද්ධිය නරකම සිද්ධියක්. හරියට සාමසර කන්දනාය හරියට කොළොන්නාව වැල්ලම් පිටිය සේදවත්ත මිනිස්සු ගම් වතුරට යටවීම නේ. ඒ ගම් වතුර ඔබ විසින් සීට්ටු දාලා ගෙනාපු ඇලුමිනියම් ප්ලාස්ටික් ඔක්කොම කැලණි ගඟට අරගෙන යාම නරක ඉන්සිඩන්ට්ස් එකක්. හැබැයි මැසේජ් එක ලොකුයි. ආයෙ සීට්ටු දාලා ප්ලාස්ටික් ගේන්න එපා. ආයෙ සීට්ටු දාලා ඇලුමිනියම් ගේන්න එපා. නේ? say thank you. මොකටද ගම් වතුරට? ඔබට හොඳ පණිවිඩයක් දීලා ගියා. ගම් වතුර අවුරුදු ගානකට පස්සේ හොඳ පණිවිඩයක් දුන්නා. එහෙම ණය වෙලා කුණු ගොඩවල් ගේන්න හොඳ නැති බව. මොකද මීතොට මුල්ල කුණු කන්දට කුණු ටොම් 15000ක් එකතු වුණා. නේ? හොඳට තේරුම් ගන්න. මේ හැම එකක්ම ධර්මය. මේ හැම එකක්ම අපිට පණිවිඩ දෙනවා. ගොඩක් වෙන්නේ අපිට මේ සබහා දහම දෙන පණිවිඩ ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. හේතුව තමයි අපි වෙන්නේ ලාභ වෙනකොට ඒකට යාළු වෙනව ගිහිල්ලා. අලාභ වෙනකොට තරහ වෙනවා. කීර්තිය එනකොට උද්දම් වන්නනවා. පොඩි පදයක් හැදිලා පැතිරිලා යනකොට හැංගෙනවා දූල ගිහිල්ලා. හැම එකක්ම විඳින්න. හැම එකකටම උපේක්ෂා සාගත වෙන්න. කිසිම එකක් පර්මනන්ට් දේවල් නැහැ. කිසිම එකක සෝල් එකක් නැහැ, ආත්මයක් නැහැ. කිසිම එකක ආත්මයක් නැහැ. හැමදේම සුළු වෙලාවයි, සුළු කාලයයි, පොඩි වෙලාවයි, පොඩි කාලයයි. ඒක හරියට තේරුම් අරගෙන උපේක්ෂාව වඩන් හැම ළමයෙකුටම තෝරලා දෙන්න. කොච්චර ආදරෙන් අල්ලගත්තත් චූටි කාලේ ඔයාට ඕක ගැන ආදරේ තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ආදරය ඇති වෙන තව එකකට. ඔයාගේ ආසාව උද්‍යෝගය අද දැඟලුවට ඔයා තව සතියකින් වෙන එකකට. මේකට වසඟ වෙන්න එපා. මේක පුළුවන් නම් ගන්න. නැත්තම් නැතත් සතුටින් ඉන්න. ඒකයි බුද්ධ ආගම කිව්වේ යථාලාභ සන්තුට්ටි උපේක්ෂාව දිනු කරන්න. හොඳ ආකල්ප. මේ ආකල්ප පැත්ත සංවාදනය වෙනවා කියන්නේ විනයෝච සුසික්කිතෝ කියලා බුද්ධ ආගමේ කියනවා. එය අපගේ සාතකත්වයට අපගේ දියුණුවට විශාල උපකාරයක්. හොඳයි. කරුණු තුනක් මම ඔබ එක්ක කතා කළා. බාහු සච්ඡංච knowledge, සිප්පංච skills, විනයෝච සුසික්කිතෝ attitudes. මේ කරුණු තුන තමයි කෙනෙකුගේ සාතකත්වයේ පදනම. කෙනෙකුගේ පෞරුෂයේ පදනම. මේ කරුණු තුන සමබර වෙනකොට සමබර පෞරුෂයක් තියෙන සත්වයක් නිර්මාණය වෙනවා මේ සංසාර ගමන තුළ. එහින්දා ඔබේ මනස,
මේ කරුණු තුනෙන් සුපෝෂිත කරන්න කියන එක සිහිපත් කරන ගමන් දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා දෙවිවරුන්ගේ අනන්ත ආශිර්වාදය ඔබට ලැබේවා අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන් වහන්සේලාට මියගිය සියලුම ඥාතිවරුන්ට මේ පින් පාරමී ධර්ම වේවා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා මේ ගෞතම බුද්ධ ශාසනය තුලම දුකින් නිදහස් වෙලා නිවන් දකින්නට අද කරගත්තු පින පාරමිතාවක් වේවා වේවා කියලා සතු කියනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තුනුරුවන් සරණින් යහපතක් වේවා.